දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර අයිබෝන් සුබදර්ශනක් වේවා සියලු දෙනාටම. ඉතින් කොහොමද අද දවස බොහොම සතුටෙන් සමගියෙන් සමාදානයෙන් ඇතිනේ වෙනදා වගේම. ඒ පරිස්සමින් මතක තියාගන්න ඕන අනිත් කාරණා ඔක්කොමත් එක්ක පරිස්සම කියන කාරණාවත් හිතා වැදගත්. සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතයක් ගත කරන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අපි අනිත් මොන දේ කළත් දන්නේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහුණොත්. ඒ වගේම දැන් මේ කාරණාවත් එක්ක අද දවසේදී ඉන්දියාවෙන් ගෙන්නු එන්නත් බෙදා හැරීම පිළිබඳ ප්‍රවෘත්තිත් ගණනාවක් තිබුණා. එතකොට IDH රෝහලේ සේවකයෙකුට තමයි මුල්ම එන්නත විදින්නේ කියලා තිබුණා. එතකොට අපිට පොඩ්ඩක් නිකන් ලෙඩේ ගැන දැන් බෙහෙත් තියනවා කියලා එහෙම හිතන්න එපා. ආරක්ෂාව අංක 1. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරන්න. අද අපි කතා කරන්න කල්පනා කළා ව්‍යවසායකත්වය පිළිබඳව. ව්‍යවසායකයෙකු වෙන්න අපි හැමදාම කියනවා ඔබ නිකාම පඩි අරන් එහෙට මෙහෙට වෙවි ඉන්න එපා. මොකක් හරි පටන් ගන්න කියලා. ව්‍යවසායකයෙක් වෙන්න. ව්‍යවසායකයෙකු වන විට දැනගත යුතු දේ මොනවද? මේ ගැන අද අපි කතා කරන්නේ. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරියකට HKGS රණසිංහ මැතිණිය. ආයුබෝවන් සුබදැසනක් වේවා. ආයුබෝවන් සර්. සුබදැසන. දැන් අපි අද දවස ඉතාමත්ම වටිනා දවසක් විදිහට මේ මතක තියාගන්න ඕන. මොකද අපි දැන් මේ ඉගෙන ගන්න යන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් එක්ක ව්‍යවසායකයෙක් වෙනකොට මොනවද දැනගන්න ඕන කියලා. ඉස්කෝලේ ගියත් මොනවද අපි අකුරු ඉගෙන ගන්න ඒව මේව ඉගෙන ගන්න. දැන් අපි නිරන්තරයෙන් කියන ව්‍යවසායකයෙක් වෙන්න කියලා එහෙමනම් අපි මොනවද දැනගන්න ඕන? මම මුලින්ම දැනගන්න කැමතියි. මේ ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා රණසිංහ මැතිණියනි. ඔව්. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ රත්තරන් අකුරු ටිකකට. මුලින්ම අපිට එම කියන්න පුළුවන්. මොකද ව්‍යවසායකයෙක්ට හැමතිස්සෙම මේ පරිසරයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඒ පරිසරය තුළ තියෙන ඊටා වටිනා දේවල් Tamanට අවබෝධ කරගෙන ඒවා ඒ අවස්ථාවන් බවට පත් කරගෙන ඒවයින් යම්කිසි නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු වෙලා ඒවා තුලින් නිෂ්පාදන ක්‍රියාවලියකට සහාය දෙන සහ ඒ තුලින් යම්කිසි වාසිදායක තත්වයන් ඇති කිරීමට තියෙන හැකියාව ඇති පුද්ගලයෙකුට තමයි අපි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. ඔව් දැන් සරලවම කියනවා නම් යමක් කමක් කරලා හරි හම්බ කරගෙන තවත් පිරිසක් එක්ක ඒවා බෙදා හදා ගන්නත් පුළුවන් කෙනෙක් වෙනවා නම් ඒක ඉතා වැදගත් වෙනවා. ඉතාමත්ම වැදගත් කාරණාව ඒක තමයි. දැන් අපි මේ කාරණාව ආරම්භ කරන්නේ කොතනින්ද? නැත්නම් අපි ඒ ගැන දැනගෙන සිටිය යුතු කරුණු මොනවද? බොහෝ දෙනෙක් කැමති මේ රණසිංහ මහත්මිය මම කාටවත් අතපාලා ජීවත් වෙන්නේ නැහැ. මම මගේ හයියෙන් ජීවත් වෙන මිනිහෙක් කියලා කියන්න. මගේ ඔව් ප්‍රසන්න මගේ හයියෙන් ජීවත් වෙනවා විතරක් නෙවෙයි අනිත් අයට හයියක් වෙලා ජීවත් වෙන්නත් ව්‍යවසායකයෙකු කියලා දෙනවා. ඒ දෙකම ව්‍යවසායකත්වයේ තුල තියෙනවා. ඔව් දැන් එහෙම යනකොට මේ ගමන පටන් ගන්න ඕන මොන වගේද? අපි චූටි මේ උදාහරණයක් ගැන කතා කරමු. මේක මේ උදාහරණේ හැම කෙනෙකුටම ඒ කියන්නේ ළමා මහලු වැඩිහිටි ඕනම කෙනෙකුට ගැළපෙන විදිහේ උදාහරණයක් විදිහටයි මම දකින්නේ. අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේදී අපි මේක ගොඩාක් දුරට දරුවන්ගේ පෝෂණය පළවෙනිම දවසේ ඒ මානසික පෝෂණය ඇති කරන්න අපි හදන දෙයක්. දැන් ඔයාලා මම හොඳට දන්න දෙයක් තමයි මේ උකුස්සෝ. මේ උකුස්සෝ සාමාන්‍යයෙන් අනිත් කුරුල්ලන්ට වඩා ඉතාමත්ම වෙනස්.
ඒ අයගේ සුවිශේෂී ලක්ෂණ ගොඩාක් තියෙනවා. විශේෂයෙන් මේගොල්ලෝ අනිත් කුරුල්ලන්ට වඩා ඊට වේගයෙන් පියාඹන්න, ඒ වගේම ගොදුරක් දැකපු තැන ඒක දැහැගන්න, ඒ වගේම ඕනම සුළි කුණාටුවකට උනත් මූණ දීලා ඒක අනිත් කුරුල්ලෝ අතුවස්සේ හැංගෙන වෙලාවේදී මේ අය කරනම් ගහමින් අහසේ පියාඹන જાතියක්. එනිසා මෙන්න මේ උකුස්සන්ගේ කතාවක් මම පුංචියට ගෙනහැර දක්වන්නම් අද දවස ලස්සන වෙන්න. උකුස්සෝ කූඩුවල සාමාන්‍යයෙන් කූඩුවක් හදනකොට හරියට සැලකිලිමත් වෙනවා. ඒ කුරුල්ලත් ඒ කිරිල්ලෙත් දෙන්නම ඊටාම සැලකිල්ලෙන් තමයි මේ කූඩුව හදන්නේ. එහෙම වුණත් සමහර ස්වාභාවික විපත් අපිට නවත්තන්න බෑ. ඒ නිසා ඒ වගේ වෙලාවකදී අපිට පැහැදිලිවම තේරෙනවා මෙන්න මේ පුංචි කතාන්දරය තුල ඉතා උඩක මේ තනපු කූඩුවේ තිබිච්ච උකුසු බිත්තරයක් පහලට රෝල් වෙලා එනවා. ඒක ඇවිල්ලා ගමක තියෙන පුංචි මේ ගොවිපලක කිකිලියෙක්ගේ බිත්තර ගොඩට වැටෙනවා. එතකොට ඒ බිත්තරේ හොයාගන්න අමාරුයි කොයි එක්කෙනාද කියලා ඒ ඉඳ කිකිලියේ බිත්තරේ පරිස්සම් කරනවා. සුදුසු කාලෙදී පැටවු එළියට එනවා. පැටවු එළියට ආවම පෙවුන දේ තමයි ඇත්තටම උකුසු පැටියා වෙනස්. නමුත් අනිත් අය කිකිලි පැටවු වෙනස්. ඒත් ඒක හොයන්න බෑ අම්මා කෙනෙකුට. ඒද කිකිලි අම්මා මේ උකුසු පැටියවත් තමන්ගේ දරුවෙක් වගේම හදනවා. කලක් යනකොට මේ උකුසු පැටියට අනිත් අයත් සහෝදර සහෝදරියත් අතර ඉන්නකොට එයාගේ ලොකු වෙනසක් දැනෙනවා. මේක හරි වටිනා කියන දෙයක්. මෙන්න මේ වෙනසක් දැනීම නිසා මේ උකුසු පැටියා ඊට පස්සේ නිතරම Tamanට මේ දැනෙන හැඟීම ගැන හිතන්න පටන් ගන්නවා. ඒ සිතේ මේ යම්කිසි ක්‍රියාවලියක දවසක් එයා දකිනවා ඈත ආකාශයේ ලස්සනට උකුසු රැණක් පියාඹගෙන යනවා. එදා එයා කල්පනා කරනවා මේ ලස්සනට කුරුල්ලෝ පියාඹනවා. ඇයි මට පියාඹන්න බැරි? මට හිත තියෙනවා. නමුත් පියාඹ ගන්න බෑ. එතකොට එයාගේ අම්මට කියනවා. එතකොට අම්මා කියනවා පුතා ඔයා කිකිලි පැටියෙක්. ඔයා මේ කුකුල් පැටියෙක් කියන එක අමතක කළා උකුස්සෙක් වගේ පියාඹන්න ඔයාට බෑ. ඒ නිසා ඔයා ඒක කරන්න උත්සාහ කරන්න එපා. එතකොට ඔයා සමල්ලාට කියන්න බැරි තරම් ලොකු අපහසුතාවලට අමාරුවල ඔයා වැටේවි. ඒ අම්මා කෙනෙක් දරුවෙකුට දෙන අවවාදේ. නමුත් උකුසු මනස උකුසු සිත වෙනස් වෙන්නේ නෑ. එයා හැම තිස්සෙම කල්පනා කරනවා මම උකුස්සෙක් නැත්තම් මම ඇත්තටම කුකුල් පැටියෙක්ද? මෙන්න මේක තමයි අපි සාමාන්‍යයෙන් මේකට අපි අපේ විවහාරේ අපි දරුවන්ට උගන්වන්නේ චිකන් අයිස් ඊගල් කියලා. මොකද ඒ தত্ত্বය අවබෝධ කරගන්න ඒ උකුස්සට ඒ කුසු පැටියට හැකියාව තියෙනවා. එයාට ඒක දැනෙනවා. එයා ඒක කරන්න උත්සාහ කරනවා. නමුත් අවට පරිසරයේ ඒක සමල්ලාට එයාට ගොඩක් වාසිදායක නොවෙන්න පුළුවන්. හැබැයි උනාට එයාව නවත්තන්න කාටවත් බෑ. එයා මොකද ඒ උකුසු ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිකුත් සියලුම දෙනාට වඩා වෙනස් බව එයාට කලකදී අවබෝධ වෙනවා. ඒ නිසා ඒ වෙනස ඇති කරන්න ඒ උකුසු පැටියට ඒ හිත ඇති වෙනවා Taman තුල කොයිතරම් අවට පරිසරය වෙනස්ලා තිබුණත්. අන්න ඒ වගේ අපි දකිනවා මේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ලෝකයේ අනිකුත් රටවල් වලට වඩා ගොඩක් අය ඉන්නේ මේ බිම බලාගෙන කොටන කුකුල් පැටවු වගේ කියන කාණ්ඩය අපි අමතක කරන්න අරකයි. ඒ කියන්නේ ඔබතුමිය මේ කියන්නේ ගොඩක් දෙනෙක් යම් අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය අඩු කරගෙන තියෙන්නේ. ඒකට සුදුසු මානසික වාතාවරණය හදාගෙන නැහැ. ඒකට සුදුසු මානසික වාතාවරණයක් තියෙනවා. අපි මේකට කියනවා මයින්ඩ් සෙට් එක නැත්නම් අපි කියනවා මනෝ ස්වභාවය කියලා. එතකොට මේ අපිට පුළුවන් වෙන්න ඕනේ පළමු කොටම ඒක කුඩා දරුවෙක් වෙන්න පුළුවන්, යම්කිසි යම් වයසක කෙනෙක් වෙන්න පුළුවන්, වැඩිහිටි කෙනෙක්, මහලු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ හැම කෙනෙකුටම හොඳ මනෝ ස්වභාවයක් හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒ මනෝ ස්වභාවය මේ අපේ ලංකාව තුල ඊටා කැපී පෙනෙන දේ තමයි ඒක ඇති කිරීම සඳහා තියෙන වාතාවරණය බොහොම අඩුයි. ඒ සඳහා කතා කරන අය බොහොම අඩුයි. ඒ කියන්නේ වාතාවරණය අඩු වෙන්න හේතුවක් තියෙනවද? ඔව්. ඒකට සුදුසුම උත්තරේ තමයි අපේ මේ තියෙන පාසල් ජීවිතය. මේ පාසල් අවධිය දරුවෝ මුලින්ම මේ
අකුරු සතර ඉගෙන ගන්න තමන්ගේ දෙමව්පියන්ගෙන්. දෙමව්පියන්ගේ තියෙන මතිමතාන්තර, ඒගොල්ලන්ගේ තියෙන ආකල්ප, ඒගොල්ලෝ විශ්වාස කරන දේ, ඒගොල්ලන්ගේ හරපද්ධතීන් සහ පාසල් ජීවිතය තුළ දරුවෝ ලබන අත්දැකීම් සමුදාය. මොකද අපේ පාසල් අධ්‍යාපනය තුළ පැහැදිලිවම පේන හොඳම අරමුණ තමයි ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ගොඩනැගිය හැකි හොඳ පුරවැසියන් මේ ශ්‍රී ලංකාව තුළ බිහි කිරීම. හැබැයි ඒක කරන්න යනකොට කළ යුතු පිළිවෙල කොයි වගේද කියන එක කොහෙවත් හරියකට මේ දරුවන්ගේ මනසට කාවත් දන්නේ නැහැ. අන්න ඒ අඩුව ගොඩක් දුරට මේ පාසල් පද්ධතිය තුලින් ඇති කළ යුතු උනත් ඒක ඇති වී නැහැ. එතන ලොකු ગેප් එකක් තියෙනවා, නැත්නම් අපි කියනවා පරතරයක් තියෙනවා. මේ පරතරයට අපි විසඳුම් දෙන්න ඕනේ. අද වෙනකොට විශ්වවිද්‍යාල පද්ධතිය විශේෂයෙන්ම මේ සම්බන්ධව ඉතාමත්ම සැලකිලිමත්ව යම්කිසි ආකාරයක මෙහෙවරක නිරත වෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පළමු වතාවට ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශය කියන අධ්‍යනාංශය බිහි කිරීමට එහි ප්‍රාරම්භක නිර්මාතෘ වන ආචාර්ය ශාමන උදයංග මැතිතුමන් මැදිහත් වෙලා සියලුම උපකුලපතියන්ගේ සහායෙන් සහ පීඨාවතුරුන්ගේ සහායෙන් මෙම අධ්‍යනාංශය පවත්වාගෙන යනවා. මේක සිහින ලෝකයක්. මිනිස්සු සිහින දකින්න ඕන. මේ දකින සිහින කවදා හරි දවසක Tamanට ළඟා කරගන්න පුළුවන් කියන ඒ විශ්වාසය ඇති කිරීම සඳහා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අද මේ සඳහා පියවර රැගෙන තියෙනවා. දැන් සිහින ලෝකයක් හරි ලස්සන යෙදුමක්. දැන් අපි සිහින දකින්න ඕනනේ. දැන් මේ සිහින දකිනකොට සමහර සිහින තියෙනවා. සැබෑ වෙන සිහින. සැබෑ නොවන සිහින. දැන් මේ ඔබතුමගේ අධ්‍යයන අංශය හරහා මේ දරුවෝ දකින සිහින ඉටු වෙන්න තරම් නැත්නම් ඉටු කරන්න තරම් අපේ රටේ ශක්තිය ඇතිද? මේක ජාත්‍යන්තරයට අපිට යන්න වෙයිද? නැත්නම් මේ ළමයි කැම්පස් එක ඇතුලේ ඉගෙනගෙන විශ්වවිද්‍යාලය ඇතුලේ ඉගෙනගෙන එළියට ඇවිල්ලා අතරමං වෙයිද? අන්න ඒක තමයි අපි හොඳටම තේරුම් අරගෙන වැඩ කළ යුතු තැන. විශ්වවිද්‍යාල පද්ධතියක් විදිහට අපේ ලොකු වගකීමක් තියෙනවා. මේ වගේ කාර්යයක් ආරම්භ කිරීම අපේ ජීවිතවලට ලොකුට බලපෑමක් ඇති කරනවා. මේ අධ්‍යනාංශයේ ගොඩාක් ගුරුවරු ගොඩාක් ජීවිතේ යම් යම් දේවල් කැප කළා මේ තත්ත්වය ළඟා කරගන්න උත්සාහ කරනවා. අද වෙනකොට මන් දැනුවත් ව්‍යාපාර 125කට වඩා විහිවීමක් සමාජයට ලබා දීමට මේ අධ්‍යනාංශය හරහා හැකියාව ලැබුණා. ඉතින් මේක ඒ හැම ව්‍යවසායකයෙකුම Tamanට රස්සාවක් දෙන ගමන් අඩු ගානේ තව එක පුද්ගලයෙකුට හරි රස්සාවක් දෙන්න තරම් ලොකු කැපකිරීමකින් වැඩ කරනවා. සතුටුයි කියන්නේ සමහර අවස්ථාවලදී බාහිර සහ අභ්‍යන්තර කියන දෙවර්ගයෙන්ම සිසුන් මේ අධ්‍යනාංශය හරහා ඉගෙන ගන්නවා. සමාජයේ එක වර්ෂයකදී දරුවෝ 300ක් විතර අපිට දායාද කිරීමේ හැකියාව තියෙනවා. සමහර ව්‍යාපාර ඉතා විශාලයි. ඒ වගේ සමහරලාට සේවකයෝ 500ක් රැකියා කරන අය අපිට ඉන්නවා. ඒක ඇත්තටම ආඩම්බරයට කරුණක්. බාහිර අංශයේ එහෙම වුණත් අභ්‍යන්තර අංශයට තමයි ඔබතුමා දැන් කියපු දේ ප්‍රසන්න මේ බලපාන්නේ. ඒ කියන්නේ මේ පුංචි අංකුර ව්‍යවසායකයෝ බිහි කරලා ඒ අයව කොහොමද සමාජයට දායද කරනකොට කොහොමද අතරමං වීම නවත්තන්නේ? එතකොට අපි දැනට පාසල් පද්ධතිය තුල දකින්නෙත් මේ O level මම හිතන්නේ මේ අපොල්ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා 2018 වර්ෂයේදී මගේ මතකේ තියෙනවා මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක ප්‍රමාණයක් ඒ කියන්නේ අපි 2,96,192ක් වගේ ප්‍රමාණයක් අපොල්ස මේ සාමාන්‍ය පෙළ විභාගය ලියනවා. මේ විභාගය ලියනකොට අපි කොච්චර ජාතික අධ්‍යාපන ආයතන හරහා මේ ව්‍යවසායකත්වයේ ගොඩනංවන්න පොතපත ලියන්න ඒ ආකෘති ගොඩනගන්න අපි කොච්චර උත්සාහ කළත් දරුවෝ 6,200 ගණන් තමයි මේ ව්‍යවසායක නැත්නම් බිස්නස් ස්ටඩීස් නැත්නම් අපි කියන ව්‍යාපාර අධ්‍යයනය කියන දේ තෝරගෙන තිබුණේ. ඒකෙත් ඒ 6,000 ගාන කියලා කියන්නේ ඇත්තටම සමස්ත අපෝස උසස් පෙළ ප්‍රමාණයෙන් 2%කට වඩා ආසන්න ප්‍රමාණයක් තමයි ඇත්තටම මේ ව්‍යාපාර අධ්‍යයනය සඳහා යොමු වෙලා තියෙන්නේ. ඒකිනුත් සමහරලාට යම්කිසි ළමයි ප්‍රමාණයක් මගේ මතක හැටියට සිසුන් 760ක් වගේ අසමත් වුණා මේ සබ්ජෙක්ට් එක. ඒතර එතනත් සිද්ධ වෙන්නේ මේ අතරමං වීම. එතකොට විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4ක් මේ රටේ ඉන්න දුප්පත්ම දෙමව්පියන්ගේ ඥානාන්තිතම දරුවන්ගේ දක්ෂතාවය ව්‍යවසායකත්ව අධ්‍යනාංශයට පැවරෙනවා.
එතකොට කොහොමද මේ අය ගොඩනංවන්නේ? කොහොමද මේ අයව අතරමංවන්නේ? අපි වග බලාගන්නේ. අපි ඒ සඳහා විශේෂ සැලසුම් ඇති කරලා තියෙනවා. දරුවොත් එක්ක අපි එකට ජීවත් වෙනවා. අපි ඒ අයගේ සිහින ලෝක සැබෑ වෙන්න හැම තිස්සෙම දරන උත්සාහය අපි දෙවන වසර, තුන්වන වසර, හතරවන වසරේදී දරුවා නැත්නම් මේ සුසුවා එළියට නැත්නම් සමාජයට අපි බිහි කරන්නේ උසස්ම තත්ත්වයේ ඩිග්‍රියක් නැත්නම් උපාධියක් සහිත ව්‍යවසායකයෙකු ලෙස එළි දක්වන සිසුවෙකු ලෙසයි. මේකෙදී සමහරලාට මේ සමාජය තුළ පොඩි නොගැලපීමක් තියෙනවා. ගොඩ දෙනෙක් හිතන්නේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම කියලා. ඇත්තටම මේක වෙනස් වෙන්න ඕනේ. මේක කොච්චර දුරට වෙනස් වෙන්න ඕනද කියනවා නම් පාසල් පද්ධතිය අපි කියන පාරම්භක අවධියේ ඉඳලම පෙන්눔 කරලා දෙන්න ඕනේ මේ ඊට වඩා එහා ගිය දෙයක්. මේකේ නව නිපයුම් නිර්මාණය කිරීම සඳහා අපි මැටි ගොඩවල් දරුවන්ට දෙන්නේ. පුංචි කාලේ අපි වැලි අත ගන්නවා, වතුර අත ගන්නවා. මේ හැම දෙයක්ම නව නිපයුමක්. සමහරවිට මඤ්ඤොක බටයක් අරගෙන අපි ඒකෙන් මාලයක් හදනවා. පුංචි හාල්ලට ටිකක් අරන් අපි හාවෙක් හදනවා. ඒක කලේ මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා නෙමෙයි. ඒක අපි කලේ පාසල් පද්ධතියේ ආරම්භක අවධියේදී. ඒතර එදා ඉඳන්ම හැකියාව තියෙනවා මේ දරුවන්ට නව උත්පාදනය ඇති කරන්න. ඒ සිතුවිල්ල තියෙනවා. ඒ සිතුවිල්ල අපි අදහස නැත්නම් ඒ සිතුවිල්ලේ අදහස ක්‍රියාත්මක කිරීමට තියෙන හැකියාවට තමයි ඇත්තටම ව්‍යවසායකත්වය කියලා කියන්නේ. අපි කියනවා යුරෝපියන් කමිෂන් එක 2016 දී මේ මුළු ලෝකෙටම කියනවා turning ideas into action. ඉතින් මේක හරිම සරලයි. ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ කියලා. හැබැයි මේක පිටිපස්සේ තියෙන්න ඕනේ ප්‍රබල මනෝ ස්වභාවයක ලක්ෂණේ. හොඳයි. දැන් වෙනස් වෙන්න අපි අලුත් චින්තන ධාරාවකට ඉන්න වෙලා තියෙනවා. එහෙම නුනොත් මොකද වෙන්නේ? අපි අර උකුස්සගේ තව කතාවක් තියෙනවා. උකුස්සට වැඩි එක රාජාලියටයි බලපාන්නේ. රාජාලිය අවුරුදු 37න් විතර මැරෙනවා. ඇයි? අවුරුදු 70ක් උහුට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි වෙන්නේ ටික කාලයක් යනකොට හොට දික් වෙනවා. හොට ඇද වෙනවා. කන්න බැරුව වෙනවා. අනිවාර්යයෙන්ම. කකුල් වල නියපොතු දික් වෙනවා. අනිවාර්යයෙන්. උහුට දඩයන් කරගන්න බැරුව වෙනවා. පිහාටු එකට ගුලි ගහනවා. පියාඹ ගන්න බැරුව වෙනවා. මොහු ස්වේච්ඡාවෙන් ඒ සියල්ල කඩා බිඳ දමා මහා වේදනාවක් දවස් 35ක් 40ක් එක පැත්තකින් විඳින්න ඕන. තවත් විටක තටු ගලවගෙන තවත් දවස් 35ක් 40ක් කියන දවස් 100 ගාණක් විතර ඔහු ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. එහෙම කැප වුණොත් ආපහු රාජලයට අවුරුදු 35ක විතර ජීවිත කාලයක් ආය ලැබෙනවා. අපි මේකට කියනවා වෙනස කියලා. මේ තමයි වෙනස. මෙන්න මේ වෙනස ඒ දැනුණ විදියටම රාජලියට අපේ පපෝල් වලට දැනෙනවා. අපේ දරුවන්ගේ පපෝල් වලට දැනෙනවා. මේක දරා ගන්න තමයි අර මනෝ ස්වභාවය ඇති කරන්න ඕන. මොකද ඔය රාජලියගේ ජීවිතේ අවුරුදු 35න් එයාට ඒ තීරණය නොගත්තනම් ඒ දරා ගැනීමේ හැකියාව ඇති නොකළනම් ඒ ඔක්කොම කරන්න මේ හොඳ මනෝ ස්වභාවයක් තියෙන්න ඕනේ. මහා ගල් කුලක ගිහිල්ලා තමන්ගේ වකුටු වෙච්ච හොට හප්පන්න. ඒ හප්පලා කඩාගත්ත හොට නැවත වැවෙනකන් නැත්නම් ඒ මට්ටමට එනකන් අනිකුත් සියලුම සතුන්ගේ ආරක්ෂා වෙලා ඊටත් වඩා දැන් එයා මේ ඒ හොට අර ගලන සැරව ලේත් එක්ක තමයි හොට හැදෙන්නේ. ඔළුව හොල්ලන්න නැතුව ඉන්න ඕනේ. පැහැදිලිව. පිඹුරෙක් ඇවිල්ලා ගිල්ලත් ඔළුව හොල්ලන්න. කරන්න දෙයක් නැහැ. මාස 3කට වගේ ආසන්න කාලයක් යනවා සාමාන්‍ය මට්ටමට හොට නිර්මාණය වෙන්න රාජලියගේ. ඉතින් මං හිතන්නේ කාලෙදී හිතා ගන්න පුළුවන් වතුර බිඳක් ලැබෙන කෑමක් මේ සියලු දේවල් ගැන මෙන්න මේක තමයි රස රහස අපිට තේරුම් ගත යුතු දෙයක් මේකම තමයි අපේ දරුවන්ගේ මනසට පෝෂණය කළ යුතු දෙයක් ඔන්නෝක තමයි. මොකද අපි හැම තිස්සෙම වීදුරු කාමරයක් ඇතුලේ AC එක දාගෙන නැත්තම් මේ සීත කරන කාමරයේ ඇතුලේ ටයි කෝට් දාගත්ත චරිතයක් විතරක්ද අපි වෙන්න ඕන. හැබැයි ව්‍යවසායකට එහෙම වෙන්නත් පුළුවන්. ඒක ව්‍යවසායකයෙක් කියලා කියන්නේ බොහෝ වෙලාවට ව්‍යාපාරිකයෙක් කියනටත් වඩා සැබෑ ලෙසින්ම සේවයක් කරන කෙනෙක්. ඒ නිසා එතන කොහෙවත් කියලා නෑ ආයතනික මේ වශයෙන් තියෙන ව්‍යවසායකයෙකු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික අදහසක් තියෙන ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික අදහස් ගොඩක් තියෙන
ව්‍යාපාරිකයෙක් වෙන්න ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. එහෙනම් මේ ව්‍යවසායකයෝ අති ප්‍රමාණයක් ඉන්නවා මේ සමාජය තුල. සමහර කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. තවත් සමහර කෙනෙක් ගෙදරක ඉන්න අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් ආයතනයක් තුළ හොඳ කළමනාකරුවෙක් වෙන්න පුළුවන්. මේවට උදාහරණ අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ආශ්‍රිතයෙන්ම ඕන තරමක් තියෙනවා. තවදුරටත් අපි ඉදිරියට කතා කරමු. එක්ව සිටින අප සමගින් වෙළඳ සේවී සාර ප්‍රභාග්‍යරයි ඔබ මේ අහගෙන ඉන්නේ. සත්මුතු පරපුරක් පුරා උන් සඳ වූ වෙළඳ කුළඹරේ ඌට දත්ත මසුරු වෙලෙන්නෝ වෙළඳ සුරින්දෝ සත්මුතු පරපුරක් පුරා උන් සඳ වූ වෙළඳ කුළඹරේ ඌට දත්ත මසුරු වෙලෙන්නෝ වෙළඳ සුරින්දෝ සිනහස පිරිමුසා බසින් හිත රවටන්නා නෙත පිනවා හිත රවටා අත පුරවන්නා පින්නොල දත්නන් දෙන්නට තරඟ වදින්නා ඌට දත්ත මසුරු වෙලෙන්දෝ වෙළඳ සුරින්දෝ සත්මුතු පරපුරක් පුරා උන් සඳ වූ වෙළඳ කුළඹරේ ඌට දත්ත මසුරු වෙලෙන්දෝ වෙළඳ සුරින්දෝ බුදුන්ගේ දුක් ගින්දර සංසිඳවන්නා සුරලොව සැප සැනකින් මිහි මතට ගෙනෙන්නා කලදුටු කලවල ඉහිනා සිරිත රකින්නා ඌට දත්ත මසුරු වෙලෙන්දෝ වෙළඳ සුරින්දෝ සත්මුතු පරපුරක් පුරා උන් සඳ වූ වෙළඳ කුළඹරේ ඌට දත්ත මසුරු වෙලෙන්දෝ වෙළඳ සුරින්දෝ සත්මුතු පරපුරක් පුරා උන් සඳ වූ වෙළඳ කුළඹරේ ඌට දත්ත මසුරු වෙලෙන්දෝ වෙළඳ සුරින්දෝ අපරසිරි පීරිස් ගීතය ගායනා කළේ. දැන් කූට වෙළඳුන් ගැනත් අපි කතා කරනවා සමහර විට. නේ? ඒ වගේම ඒත් එක්කම සාධාරණ වෙළඳාම ගැනත් කතා කරනවා. දැන් අද අපේ මාතෘකාව ව්‍යවසායකයෙකු වන විට දැනගත යුතු කාරණා මොනවද කියන එක. දැන් අපි ගොඩක් දේවල් කතා කළා. උදාහරණ දක්වමින් සමහර විට සත්ව ලෝකයේ උදාහරණ දක්වමින්. ඒ කියන්නේ මේ ධෛර්ය ශක්තිය කැපකිරීම සහ තීරණ ගැනීම විශේෂ කාරණාවක් එය. එතකොට මේ ඔබතුමිය මතක් කරනකොට අර මුලින් කතාවේදී වෙනසක් දැකිය යුතුයි කියන තැන ටිකක් දෙපාරක් විතර කිව්වා වෙනසක් දැකිය යුතුයි කියලා. පැහැදිලිවම මොකක්ද වෙනසක් දැකිය යුතුයි කියන එකේ වටිනාකම? පැහැදිලිවම අපි රටක් විදියට මේක සම්බන්ධව අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. ඒක කොඩා මහලු එහෙම කියලා වයසක ભેදයක් නැහැ. අපි හැමෝටම මේ වෙනස කියන දේ ඇති කළ හැක්කේ කෙසේද කියන සංකල්පනාත්මක රාමුව. මොකද ව්‍යවසායකත්වය කියලා කියන්නේ රන් මාවතක්.
මේ රන් මාවතට ප්‍රවිෂ්ඨ වෙන්න එහෙම සරලව සැහැල්ලුව කම්මැලියන්ට හරි අමාරුයි. ඒක තමයි අපේ තේරුම් ගත යුතු ඇත්ත. එතකොට මේකෙන් අපි කොයි විදියටද මේ ප්‍රවිෂ්ඨත්වයක් ලබා ගන්නෙ? මේ වෙනස ඇති කිරීමේලා පාරම්භකයෝ වෙන්නේ කවුද? මුලින්ම අපි ඒක තේරුම් ගත යුතු වෙනවා. විශේෂයෙන්ම රජයක් විදියට අපිට රජයක් විදියට අපේ මේ මාතෘභූමිය තුල කොයි ආකාරයකටද මේ ව්‍යවසායකත්වය ගොඩනැන්වීමට උදව් වෙන්නේ? ඒ රජයේ ප්‍රතිපත්ති, ඒ රජයේ නිර්මාණාත්මක භාවයන්, ඒ රජය විසින් පවරනු ලබන කිසියම් ආකාරයේ අපි කියනවා ඒක වයිට් පේපර් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ෆ්‍රේම්වර්ක් එකක් වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම මොකද බලාපොරොත්තු වෙන්නේ? සැබෑ වෙනස. මේ සැබෑ වෙනස ඇති කරන්න ඕනේ මිනිසයා තුල. එයින්දා මේ හොඳ ව්‍යවසායකත්ව ලක්ෂණ විදියට හොඳ ආත්ම ශක්තියෙන් යුතු මිනිස්සු, ඉවසීමෙන් යුතු මිනිස්සු, ඉවසීම කියන එක ඉතා ප්‍රබලයි. ඒ වගේම නව නිර්මාණ වලට තියෙන දායකත්වය, ඒවා තුල අභියෝගාත්මක තත්ත්වය, අවදානම් තත්ත්වය, අනාගතය පිළිබඳව දැක්මට තියෙන හැකියාව, එකේ ගොඩාක් ව්‍යවසායකත්ව ලක්ෂණ අපිට අඳුර ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම තියෙන්නේ මිනිස්යාගේ තුල. මෙන්න මේ වෙනස අපිට ඇති වෙන්නේ අන්නේ මනුස්සයා තුල ජනිත වෙන මෙන්න මේ ආකල්පනාත්මක රාමුව නිසා. ඒ නිසා බොහෝ වෙලට රජයක් විසින් දක්වනු ලබන ප්‍රතිපත්තිමය තත්ත්වය අපි පෞගේ කාලේ අත්විඳලා තියෙනවා, දැකලා තියෙනවා. අපි ගොඩක් දුරට ඒක අපි ප්‍රායෝගිකව හදාarලා තියෙනවා. ඒ ලබා දුන්න සහාය අපි අගය කරන්න ඕන. ඒටත් අමතරව අපි අද දකිනවා අපිට හෙට අනාගතයක් තියෙනවා වගේ. අපි දරුවන්ට කියනවා මේ රජය විසින් මෙන්න මේ ආකාරයේ මෙන්න මේ මට්ටමේ වැඩපිළිවෙළවල් වෙනදටත් වඩා ව්‍යවසායකත්වයේ වෙනුවෙන් ගොඩනංවනවා. මම මේ ළඟදී දැනගත්ත අපි එකතු වෙලා කරන දෙයක් තමයි අපේ විශ්වවිද්‍යාලයත් ඒ වගේම අපි කියනවා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ රජය විසින් අවස්ථාව දීලා තියෙනවා ව්‍යවසායකයෝ 200ක් නව නිපැයුම් සඳහා යොමු කළ යුතුයි කියලා. ඒ මහඟු කර්තව්‍යයේදී අපේ විශ්වවිද්‍යාලයේ දැනට අපිත් එක්ක ඉගෙනුම ලබන දරුවෝ 20කට 25කට අවස්ථාව හම්බුණා ඒ මහඟු කර්තව්‍යයේ උරුමකරුවන් කියන්න. ඉතින් ඒක අපිට ඇත්තටම වෙනසක්. මොකද ඒ වෙනස ඇති විය යුතුයි. අපි කියනවා ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය, ඒ වගේම එකීමකී නොකී කියන මේ ආයතන ගොඩක සහාය, විශේෂයෙන්ම බැංකු පද්ධතිය, විශේෂයෙන්ම නව නිර්මාණ බිහි කිරීම සඳහා ඇති කළ හැකි අවස්ථා, මේවාට අදාළ ආයතන ඒ අයගේ සහයෝගය උපරිම වශයෙන් ලබා දීමේ කර්තව්‍යය සිදු විය යුතුයි. අන්නේ වෙනස මේ සමාජය තුළ ඇති කළ යුතුයි. දැන් ඔබතුමිය කියනවා මේ ඕනම තැනකින් ව්‍යවසායකයෙක් මතුවෙන්න පුළුවන් කියලා. පැහැදිලිවම. සමහර විට අපි දැන් එක පාටම හිතන්නේ කඩයක් දාන එක තමයි ව්‍යවසාය කියලා. නැත්නම් මම හිතන්නේ ප්‍රසන්න අදහස් කරේත් කූට වෙලා දාම කියලා. අන්න ඒ වගේ දෙයක්. එතකොට දැන් මෙහෙම දේවල් උනෙන් පස්සේ අපි තේරුම් බේරුම් කරගන්න ඕනේ කොහොමද හැම තැනකින්ම ව්‍යවසායකයෙක් මතුවෙන්න පුළුවන්නේ. ඔව් ඒකට තියෙන්න ඕනේ මනෝ ස්වභාවය කියලා මම මුලදීම කිව්වා. අපිට හැකියාව තියෙනවා නොයෙකුත් අංශවල නොයෙකුත් ආකාරයට. අපි උදාහරණයක් විදිහට මම ගත්තොත් මැස් හෝල්ඩින් කම්පැනි මම කමන්නේ නැදේ ඒ වගේ ආයතනයක අපි දකිනවා ඉතා ප්‍රබල චරිත CEOස්ලා විදියට තමන්ගේ ආයතනයෙන් සමුගන්නකොට ඒ අය අඬා වැළපෙන හැටි ඒගොල්ලන් අඬන දොඩන විදිය මේ වීඩියෝස් ඕන තරමක් අර YouTube එකේ හරහා ගිහිල්ලා බැලුවොත් පැහැදිලිවම පේනවා. ඇයි එහෙම දෙයක් මිනිසුන්ට කරන්න පුළුවන් උනේ? ඇයි මිනිස්සු අඬා වැටෙන්නේ? ඇයි මිනිස්සු තව මිනිස්සෙක් යනකොට ඒක පිළිබඳව මෙච්චර කම්පා වෙන්නේ? ඒ වෙන මොකුත් නෙමෙයි. ඒ උතුම් මිනිස්සු ඒ ආයතන වෙනුවෙන් කළා වූ වෙනස නිසා. ඒ වෙනස අවශ්‍යයි. මොකද ලෝකයේ අද පිළි අරගෙන තියෙනවා. ලෝකයේ ඉන්න වැදගත්ම දේ පාරිභෝගිකයා කියලා අපි ආයතන පිළිගත්තත් අද ලෝකයේ පිළිගැනීම මේ ලෝකයේ තියෙන වටිනාම දේ සේවකයන්. ඒක රිචඩ් බෙන්සන් එයාගේ වර්ජින් කම්පැනි එක හරහා අපිට දුන්න ලස්සන පණිවිඩයක්. ඒ නිසා මේ වෙනසක් ඇති කරලා තියෙන්නේ. කස්ටමර්ස්ලා නැත්තම් පාරිභෝගිකයෝ ඕනම ව්‍යාපාරයකට අවශ්‍යයි. හැබැයි ඊට වඩා තෘප්තිමත් වුණු ලස්සනට ජීවිත ගත කරන ඉතාමත්ම මනරම් විදියට තමන්ගේ ආයතනය ගැන සිතුවිලි හදාගෙන ඉන්න සේවකයා ඊටත් වැඩිය වටිනවා.
ඒක මම හිතන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයත් ලෝකේ ප්‍රබල ආයතන ගොඩාරියක් අද අපිට පෙන්눔 කරලා තියෙනවා. ඒතකොට මේක වෙනසක්. මේ වෙනස ඇති විය යුතුයි. මොකද රැකියාව කරන කෙනා හැමදාමත් අපි දකින්නේ අර ජේම්ස් බොන්ඩ් බෑග් එක අරගත්ත සාමාන්‍ය විශ්‍රාමික අවධියට ප්‍රවිෂ්ඨ වෙන රූපයක්. අර කූට මුදලාලි කිව්වම අපිට මතක් වෙන්නේ මයිල් ගස් ගොඩක් මතුවෙච්ච මුදලාලි ලොකු තඩි බඩක් එක්ක මුදලාලි කෙනෙක් තමයි අපිට මතුවෙන්නේ. මේම තමයි අදටත් අපේ දෙමෝපියෝ ව්‍යවසායකෙක් දිහා බලන්නේ. මගේ අධ්‍යයනාංශයට තේරෙන දරුවන්ට නෙමෙයි අපි පළවෙනි පාඩම කියලා දෙන්නේ. අපේ පළවෙනි පාඩම දෙමාපියන්ට. ඒ අයව ගෙන්නලා අපි දෙමාපිය උපහාරයක් තියෙනවා ව්‍යවසායකත්වයේ කියන මේ රන් මාවතට ප්‍රවිෂ්ඨ වෙන ඔබේ දරුවාට ඒ සඳහා පියමන් ඔසවන්න අවසර දෙන්න. ඒ தত্ত্বය ඇති නොකළොත් එදාට ඒ දේ කියලා දෙමාපියන්ට ඒ වෙනස ඇති නොකළොත් අර කියන රන් මාවතට මේ දරුවාට කොහොමත් ප්‍රවිෂ්ඨ වෙන්න බෑ. මොකද ගෙදරින් තියෙන බලපෑම සමාජයෙන් තියෙන බලපෑම ප්‍රබලයි. ඒ නිසා මේක ගෙදර කියන තැනත් සමාජය කියන තැනත් පුජ්‍යලයා කියන තැනත් තුනම වෙනස් වෙන්න ඕන. අපේ රට කෘෂිකාර්මික රටක් කියන හැඳින්වීම බොහොම ප්‍රබලව කරනවා. අපි කෘෂිකර්මාන්තය තුල තමයි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ. ගොවිතැන් කරලා තමයි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ කියලා. දැන් අර පහුගිය කාලේ කහ පිළිබඳව ලොකු කාරණා ප්‍රශ්න ගොඩක් තිබුණා. කහ ගේන්නේ නැහැ, නිෂ්පාදනයේ නැහැ, මේව කියලා. කෘෂි ක්ෂේත්‍රය තුල අපිට මේ වගේ ව්‍යවසායකෙක් ගොඩනගනවා නම් කෘෂිකර්මාන්තය කියන වචනේ ඇතුළේම තියෙන ව්‍යවසායකත්වය. නමුත් තාම අපිට පුළුවන් වෙලා තියෙනවද මේ කීප දෙනෙකු ඇරුණුකොට තේ පොල් රබර් කියන නිෂ්පාදන ක්ෂේත්‍රයේ සමහර අය වතු හිමියන් වෙලා ඉන්න පුළුවන්, සමහර අය ව්‍යාපාරිකයන් වෙලා ඉන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් තාම යැපුම් කෘෂිකර්ම මානසික මට්ටමකයි ඉන්නේ. මෙන්න මේ தત્ත්වය වෙනස් කරන්නට අපිට හැකියාවක් තියෙද? ඔව්, අනිවාර්යයෙන්ම තියෙනවා. අපි පැහැදිලිවම දකින දේ තමයි ඈත අතීතයේ ඉඳලම අපිට තියෙන කෘෂිකාර්මික ප්‍රභවයක්. ඒ ප්‍රභවය අපි ආඩම්බරෙන් යුතුව මතක් කරනවා. අපි නිකම් ප්‍රභවයක් නෙමෙයි. අපි ලෝකේ නමක් තියපු කෘෂිකාර්මික රටක්. ඒක අදටත් ඒ ලෙස පවත්වාගෙන යන්න අපි උත්සාහ කරනවා. හැබැයි ඒකෙම අනිත් පැත්තත් ඒ වගේම අපි හිතන්න ඕන දෙයක්. මොකද පැහැදිලිවම පේනවා ඉතා සංවර්ධනය වෙන රටවල් මේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වඩා කාර්මික ක්ෂේත්‍රය කෙරෙහි දක්වලා තියෙන යොමුව ඉතා ප්‍රබලයි. ඒ නිසාම තමයි අද මේ ටෙක්නෝ ඔන්ටර්ප්‍රනර්ෂිප් කියලා නැත්තම් මේ තාක්ෂණික වශයෙන් ව්‍යවසායකත්වයේ දියුණු කළ යුතු ආකාරය පිළිබඳව අද වෙනදට වඩා ප්‍රබල ඉල්ලුමක් පවතිනවා. අපේ දරුවෝ තුල උනත් මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල උනත් අද බිහි වෙන ව්‍යාපාර දිහා බැලුවාම දැනට අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා බිහි වෙච්ච ව්‍යාපාර වලට වඩා අද ගොඩ දෙනෙක් උත්සාහ කරනවා $1 එකක් හරි හම්බ කරන්න. ඒ හම්බ කරන්න උත්සාහ කරන දේ තුල තියෙන්නේ ටෙක්නෝ ඔන්ටර්ප්‍රනර්ෂිප් එක. ඒ කියන්නේ ඇත්තටම මම කිව්වොත් ප්‍රසන්න අද අපිට විශ්වවිද්‍යාලයට බැඳෙන දරුවට අපිට හැකියාව තියෙනවා පෙන්නන්න කොහොමද $1 එකක් හම්බ කරන්න කියලා. එයාට කිසිම දෙයක් නිෂ්පාදනය කළ යුතු වන්නේ නැහැ. ඇග්‍රි නැත අපි කියන කෘෂිකර්ම ශාස්ත්‍රයේද කාර්මික ශාස්ත්‍රයේද කියලා නොවන තැනකට අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් මේ වෙළඳ ලෝකයේ ප්‍රබලයි. ඒ නිසා මම අද දන්නවා මගේම දරුවෙක් ඉන්නවා අපේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ උපාධිය හදාරන තවත් දරුවෝ ගණනාවකට අවස්ථාව ලබා දීලා තිනවා. ලබා දෙමින් ඉන්නවා. මේ සැරේත් මම දරුවෝ 3 දිනකට ඒ අවස්ථාව ලබා දුන්නා ඒ සිසුවා හරහා. ඒ අය සමහරලාට මේ නිෂ්පාදනය කරන්නේ මැලේසියාව වෙන්න පුළුවන්. නිෂ්පාදනය කරන්නේ ජපානි වෙන්න පුළුවන්. හැබැයි ඒ ගණතුණුව සිද්ධ කරන්නේ අපේ දරුවා. ඒ සඳහා අවශ්‍ය කරන වාතාවරණය හදලා දෙන එක ඒ ආයතනයේ යුතුයකම වෙනවා. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ සමහරලාට දරුවන්ගෙන් කිසියම් අයිකිරීමක් සිද්ධ කරනවා. නමුත් මේ කොමිස් විදියට හරි එහෙම නැත්නම් මේ ගණතුණුව සිදු කිරීම අවසානයේ ලැබෙන ලාභය හරි $1 වලින් තමයි දරුවා ගන්නේ. එතකොට මේ කුෂිකාර්මයේ මත්තම පදනම් වෙච්ච අපිට ලෝකෙක අපි ඉන්න ඕනි නැහැ. අපිට එහෙම වුණොත් අපි මම දැනුවත් මම 1979 විතරදී අපි පළවෙනි වතාවට අපේ පොතේ ලියනවා මගේ ගුරුවරයා ඉස්සරහා පිට මම ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක කියලා. මම මගේ දරුවා ඉංග්‍රීසියෙන් ඒක ලිව්වත් එයාගේ පොතේ එදත් ඒකේ තියෙන්නේ ශ්‍රී ලංකා is developing country.
ඒතර මෙහෙම උනේ ඇයි? මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නට අපි උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අවුරුදු 73ක් දැන් මේ ඉදිරි නිදහස් උත්සවයත් එක්ක අපිට නිදහස වෙනුවෙන් සම්පූර්ණව මේ 73ේම හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඊට කලින් නම් අපි ණය දීලා තියෙන මහා බ්‍රිතාන්‍යයටත් පවුම් 25000ක් විතර දීලා තියෙනවලු ඒ දවස්වල. පවුම් වලින් 25000. ප්‍රසන්න හිතනවද මේ අපි නිදහස ලැබලා කියලා? නෑ ඇත්තටම මෙහෙම නිදහසක් ලැබුවයි කියන වචනේ ඇතුලේ තියෙන ගොඩාක් දේවල් අපිට ඉෂ්ට වෙලා නැහැ වගේ දෙයක් තමයි තේරෙන්නේ නේද? පැහැදිලිවම. මොකද කොහෙද නිදහස ලැබිලා තියෙන්නේ? අපිට කිසිම තැනක නිදහසක් නැහැ. ඒක එහෙම හිතනවා නම් ඒක වැරදි මතයක්. ඇත්තටම අපි තාම හරියට නිදහස් වෙලා නැහැ. අපි අදටත් ඒ රටවල් වලට ණය වෙනවා, ගෙවනවා, ඒ අයගේ බලපෑම් වලට අහු වෙනවා. ඒ අය කියන ක්‍රමයට නොකළොත් අපි කොටින්ම කිව්වොත් මේ ඊයේ පෙරේදත් අපි අත්දැකීම් ගොඩක් ලැබුවා. මේ COVID-19 හරහා අපි ලබා ගන්න උත්සාහ කරපු අපේ ඉන්ජෙක්ෂන් එකට මොකද වුනේ අන්තිමට? අපේ රටට ඇවිල්ලා මේ බැහැදකලා මේ ගියේ අපිට ආදරේටද? අපි මේව ගැන විමර්ශනය කරනවා. දරුවෝ ඒ ගැන අපෙන් අහනවා. එතකොට එහෙම තියෙන අවස්ථාවකදී අපි කොහොමද හැසිරිය යුත්තේ? ඉතින් රජයකට හොඳ නැම්මක් තියෙනවා. හින්දා ඒ නැම්ම හරියට වටහාගෙන අපි ඉදිරියට යා යුතු වෙනවා. ඒ නිසා තාක්ෂණමය වශයෙන් තියෙන උපරිම හැකියාව අද ඩිජිටල් බිස්නස්ද, ටෙක්නෝ ඔන්ටර්ප්‍රනර්ෂිප්ද, මේ ඩිජිටල් වලින් එන මාකටින්ග්ද මේවා අද ලෝකේ ගොඩක් ඉදිරියෙන් තියෙන තැන්. දැන් හැබැයි වෙනදා වගේ ව්‍යවසායකත්ව ලෝකයේ ව්‍යාපාර ව්‍යවසායකත්වයේ තුල වෙනදට වඩා නැම්මක් බිහිවෙමින් පවතිනවා. ඇත්තටම කාර්මික පැත්තට. ඔව් දැන් අපේ දරුවෝ ගොඩක් ඉන්නවා විශ්වවිද්‍යාල මට්ටමින් හෝ වේවා එහෙම නැත්නම් වෙනත් උසස් අධ්‍යාපන මට්ටම් වල හෝ වේවා හොඳ නිර්මාණ කරන දැන් පහුගිය දවස්වල අපි දැක්කා මේ කොවිඩ් පීරියඩ් එක ඇතුළේම අපි දැක්කා නොයෙකුත් නිර්මාණ ඉදිරිපත් කරනවා. සමහර විට රොබෝවරු විවිධ වැඩසටහන් මේ පරිගණක වැඩසටහන් මේ වගේ නොයෙකුත් දේවල්. දැන් අර මාක් සකර්බර්ග් කියන මහත්තයාත් ඉස්කෝලෙන් පන්තියෙන් පන්නපු කොල්ලා තව දෙතුන් දෙනෙක් එකතු කරගෙන කරපු වැඩෙන් අද ලෝකේ පළවෙනි දානපතීන් අතරට එන්න ශක්තිය අරන් තියෙනවා. හැබැයි එයාගෙන් ඇහුවෙන් පස්සේ එයා කියනවා නෑ මට account එකක් නෑ, Facebook account එකක් නෑ. සමහර විට එහෙම නැත්නම් මම මේ ඔය ස්මාර්ට් දුරකථන ජංගම දුරකථන පාවිච්චියකුත් මගේ නෑ. මොනවද ටාගට් එක? ටාගට් එක කියවන එක. පොත් මෙන්න මේ ප්‍රමාණය මේ අවුරුද්ද ඇතුළත මම කියවන එක තමයි මගේ මේ අවුරුද්දේ ඉලක්කය. එහෙම තමයි සමාජයට දෙන්නේ. එයාගේ ජීවිතේ එහෙමයි. අපි පරිස්සම් වෙන්න ඕන තැන් තියෙනවද? මේ ව්‍යවසායකත්වයේ කියන මාර්ගයේ ඇතුලේ අපි පරිස්සම් වෙන්න ඕන තැන් තියෙනවද? ගොඩක්. ඒක අපි අපේ දරුවන්ට කියලා දෙන්න ඕනේ. මම මුලින්ම කිව්වා ව්‍යවසායකත්වය කියලා කියන්නේ රන් මාවතක්. ඒ රන් මාවතට ප්‍රවිෂ්ඨ වෙනකොට මේක රත්තරන් කියන හැඟීම අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම දැනෙනවා. එතකොට අපි කොහොමද මේක පරිස්සමෙන් මේ ගමන යා යුත්තේ කියන තැනදී අපිට වෙලා තියෙනවා ප්‍රසන්න හැමදාමත් අපි ගොඩාක් වෙලාට අපේ උදාහරණ, අපේ ජීවිත, අපේ කතාන්දර ඒවට කියන්නේ අපි කතාන්දර කියලා. එතකොට මේ කතාන්දර අපි ගොඩාක් කියවනවා ලෝකේ ප්‍රබල ව්‍යවසායක ප්‍රබලයන් ගැන. චරිත ගැන. එතකොට මේ චරිත අපේ අයට ලබා දෙන්න පන්නරයට වඩා අපි විශ්වාස කරනවා මේ ශ්‍රී ලාංකිකෙක් විදිහට මම විශ්වාස කරනවා අපේ පුංචි ව්‍යාපාර මේ ශ්‍රී ලංකාව තුළ තියෙන ව්‍යාපාර ඒ අය ගොඩනැගුණේ කොහොමද? ඒ අයගේ කතාන්තර මොනවද? ඒ අය මේ ජීවිත ජයගත්තේ කොහොමද? මොකද සමහරලාට අපිට තියෙන සංස්කෘතිමය වටිනාකම, අපිට තියෙන සංස්කෘතිමය හැකියාවන්, නැමියාවන් සමහරලාට අපි බලාපොරොත්තු වෙන රටේ ඒ පුද්ගලයා තුළ නොතිබෙන්න පුළුවන්. ඒ අයට ඒ රජයෙන් ලැබෙන අවස්ථා, ඒ වයින් ලබාගත දේවල් මම කියනවා දැන් අද ලෝකේ ප්‍රබලම ධනවත් ව්‍යාපාරිකයන් 10 දෙනා අතර ඉන්නේ අති ප්‍රබල ව්‍යවසායකයෝ නම් බබලවලා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ සටනේ නිරත වුවන්. ඒ අය ඒ තැනට ඇවිල්ලා තියෙනවා. අපි එක දවසකවත් උත්සාහ කළා තියෙනවද අපි මේ ශ්‍රී ලංකාවේ මේ ආර්යසීල වික්‍රමනායකයන් එතුමා මොනවද කරන්නේ? එතුමාගේ චරිතය කොයි වගේද? එතුමා එදා ඉඳලම දැකපු මේ හීන අද සැබෑ වෙලාද? සැබෑ වෙන්න ගියා නම් ඒ සැබෑ බබා අපිට දකින්න තියෙනවද? එහෙනම් ඒ කියන සැබෑව තුල එතුමා ආවේ කොහොම ගමනක්ද? මේ එක චරිතයක් මං කතා කළේ. මේ වගේ චරිත 25ක් තියෙන ලස්සන පොතක් තියෙනවා. මං දැනුවත් සුදත් මංජුල හෙටිආරච්චි කියලා කතුවරයෙක් ලස්සන්ට මේක ශ්‍රී ලංකා වාසිතුව ලියලා තියෙනවා. ඒකේ කියනවා මහ පොළවෙන් සඳලු තලයට කියලා. ඉතින් ඒ ව්‍යවසායකයෝ
කොයි තරම් දුරට තමන්ගේ ජීවිත ජයගත්තද කියලා අපි කියවන්න ඕනේ. අපි ඔය කියන කියවීම ජාත්‍යන්තර තලයේ කෙනෙක් කිව්වාම අපිට ගොඩක් පිළිගැනීමක් තියෙනවා. ඒකයි අපිට ඒක මතකයේ රැඳෙන්නේ. ඒ තරිසිල වික්‍රමනායකයන් කියනවා මේ රටේ කොතනක කවදා හරි දවසක පරිපූර්ණ මිනිසුන් බිහි කරන්න හොඳ කියවීම රටාවක් තියෙන්න ඕන කියලා. නමුත් කාටවත් මේ පණිවිඩය මතක නැහැ. ඒ වගේම තමයි අපි දකින්නේ මේ ලංකාවේ අපේ තියෙන දේ අපි අගයන ප්‍රමාණය අඩුයි. අපිට අපේ අගයවීම හරිම අඩුයි. අපේ පාසල් අධ්‍යාපනය තුළ වීර මධ්‍යම බණ්ඩාර හිටියට කමක් නැහැ. එහෙම මම කියන්නේ එහෙම වීර මධ්‍යම බණ්ඩාර ඉන්නවටත් වඩා වටිනවා. ඕකේ තුලේ ආරියසිලි වික්‍රමනායකයන් හිටියනම්. ඕදිරිස් මහත්තයා හිටියනම්. මොකද ඒ අය කරලා තියෙන සේවය අපි කියනවා හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් ගත්තොත් කොහොමද අපි මේ සිද්ධාලේප ව්‍යාපාරය මේ ලෝකෙට බිහි වුණේ? අද ඒක කරන්නේ මොනවද? මොන වගේද? මෙන්න මේ කතාන්දර අපේ දරුවන්ට හරිම ළඟයි. අපේ දරුවන්ගේ සංස්කෘතිය තුල මේ කතාන්දර ජීවත් කරවන්න පුළුවන්. ඒ දෙමාපියන්ටත් මේවා වැටහෙනවා. මම කිව්වොත් එහෙම අමුතුම නමක් වර්ජින් ඕගනයිසේෂන් මේ විදියයි රිචඩ් බෙන්සන් මේ විදියට කියනවා කියලා මගේ අම්මා තාත්තවත් මගේ ආච්චිවත් මගේ කිසිම කෙනෙක් ඒ අඳුරන්නේ නැහැ. හැබැයි කාට හරි කිව්වොත් එහෙම සිද්ධාලේප වේද මහත්තයා හරි ලස්සන ගමනක් ඇවිල්ලා තියෙන්නේ. හරි පුදුමයි ඒ ගමන කිව්වොත් අපිට දැනෙන ප්‍රමාණය වැඩි. එහෙනම් අපිට අන්නේ දැනෙන ප්‍රමාණය වැඩි වෙන කතාන්දර අපේ ලංකාව තුළම ඕන තරම් තියෙනවා. අපි ඒ අය පසුබෑමට ලක් වුණු විදියත් ඒ වගේම සාර්ථකත්වයට ලං වුණු විදියත් දෙකම හදාරන්න ඕන. මොකද අපිට තියෙන්නේ අපේ සංස්කෘතිය. ඒ කියන්නේ අපේ ව්‍යවසායගත සංස්කෘතිය ගොඩනැගීම තමයි අපේ ඒකයින අරමුණ. ඉතින් මේ ලංකා මාතාවට උපදින හැම දරුවෙක්ම හැම අම්මා තාත්තා කෙනෙක්ම මේ ගැන හැඟීමක් ඇතුව වැඩ කරනවා නම් මං හිතන්නේ ඊට වටිනවා. ඔව් ඒ කියන්නේ මේ පුංචි කාලේ ඉඳලම ධෛර්යය ලබා දෙන්න ඕන ළමයින්ට. ගොඩක් වෙලාවල් වලදී බෑ ඕක බෑ අපේ පොඩි එකාට ඕක කරන්න බෑ කියනට වැඩිය පුළුවන් කියන එක සහ උනන්දු කරවීම සහ මේ ළමයින්ට ගොඩක් වෙලාවල් වලදී දැන් තියෙන ප්‍රශ්නේ තමයි අල්ලන්න එපා කරන්න එපා මඩ අල්ලන්න එපා ඕ දූවිලි අත ගන්න එපා මේව කරන්න එපා කියන එක තමයි හැමතිස්සෙම ළමයි එක කතා වෙන්නේ. මේ තුලින් මේ ළමා මනසට යම් හානියක් වෙනවද? ඒක මං හිතන්නේ මටත් වඩා හොඳට මේ රටේ ඉන්න මනෝ වෛද්‍යවරුන්ගේ උත්තරේ තාම හොඳ පැහැදිලිතාවයක් පෞගේ කාලෙ දිගටම මම හිතන්නේ මේ COVID-19 පීරියඩ් එක නිසා අපේ දරුවෝ ගොඩ දෙනෙක් ගෙවල් වල රැඳුණා. ඉතින් මම දැක්ක සමහර වැඩසටහන් වල ඊටා ප්‍රබල ලෙස මේ ගැන කතා කරනවා. ඔතන මම මේක ඇහුවේ මේ ව්‍යවසායකතුර ඔබතුමේ මේ ගැන හදාරනකොට අහුවෙලා තියෙනවද ඒ කියවීම තුළ මෙහෙම ළමයි මානසිකව වැටෙන තැන්? පැහැදිලිවම මම මෙහෙම කියන්න ඕන. ඇත්තටම ව්‍යවසායකත්ව අධ්‍යයනය කියලා කියන තුළ ඇයි ව්‍යවසායකත්ව අධ්‍යයනයක් ලැබිය යුත්තේ දරුවෙක්? මෙන්න මේක අපිට මුලින්ම මම හිතන්නේ අපේ ආරම්භක නිර්මාතෘතුමන්ට මේ අවස්ථාව පවා ග්‍රහණයට ගැනීමට හැකි වුණේ ගොඩාක් දරුවන්ගේ ජීවිතවල තියෙන පසුබෑම නිසා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න සුදුසුකම් ලබන්නේ මේ රටේ අතලොස්සක්. ඒ අය මම මුලදී කිව්වා මේ රටේ ඉන්න දුප්පත්ම දෙමාපියන්ගේ ඥානාන්විතම දක්ෂතම දරුවෝ. හැබැයි ආවට පස්සේ විශ්වවිද්‍යාලය තුල දරුවෝ ජීවත් වෙන විදිය දැක්කාම සමහරවිට අපිට අපිව තිස්සස් කරන්න බෑ. සමහරුන්ගේ මානසික මට්ටමේ ඒ තරම්ම හිතා ගන්න බැරි තරම් පහළ මට්ටමේ තියෙන්නේ. එකක් දෙමාපියන්ගෙන් එල්ල වෙච්ච යම්කිසි බලපෑමක් විය හැකියි. ඒ වගේම සමාජය තුළින් තමයි ගොඩ දෙනෙකුට බලපෑම් ඇති වෙලා තිබුණේ. මගේ අත්දැකීම් වල හැටියට ගොඩ දෙනෙක් මගෙත් එක්ක අපි දරුවන්ට උපදේශාත්මක වැඩසටහන් කරනවා. ඒ හින්දා ඒගොල්ලන්ට අපි අහුම්කම් දෙනවා. ඒ තාත්තවලදී සමාලාට ප්‍රසන්න ඔයා විශ්වාස කරන්නේ එච්චර ලස්සනට ප්‍රසන්නව ඉන්න ඒ දරුවන්ට මෙච්චර අවලස්සන ප්‍රශ්න තියෙනවද කියලා. මෙන්න මේක තමයි තේරුම් ගත යුතු දේ. ඒ නිසා විශ්වවිද්‍යාලයේ තුලදී අපි මෙන්න මේ ඔය දැන් කියපු ඔය කියන කතාවට සම්පූර්ණයෙන්ම වෙනස් පරිසරයක් තමයි හැදුවේ. හැබැයි හදන එක ලේසි නෑ. අදටත් සමහරවිට අඩි පොළවේ ගහලා උස්සලා සමහරවිට මේස පෙරලලා ඒ වගේ මට්ටමට තමයි සමහර තීරණ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ. මොකද ඒකට අවශ්‍ය අර ධනාත්මක හැඟීම හැමතැනම හැමතිස්සෙම හැම කෙනා තුළම නෑ. එහෙනම් ව්‍යවසායකත්ව අධ්‍යනාංශය අධ්‍යයනය ලබා දෙනවා. මොකද මේකේ ඒකායන බලාපොරොත්තුව මේ රටේ රැකියා
ස්ථිරත්වය සහ නියුක්තභාවය ඉතා ප්‍රබල ලෙස ලබා දිය යුතුයි. ඒ රැකියා නියුක්තභාවයට මොකද ලිප්ටන් වටරවුමට යන දරුවෝ ඉල්ලන්නේ දියව් කියලා රස්සාවක්. අපිට අවශ්‍ය නැහැ එහෙම දරුවෝ නිර්මාණය කරන්න. අපිට හැකියාව තියෙනවා නම් අපි කැප වෙනවා නම් අපිට මේකේ ඒ හැඟීම පපුවට දැනෙනවා නම් මේ දියව් කියන සංකල්පයට අපි උත්තර දෙනවා. ඒ කොහොමද මේ ව්‍යාපාර ව්‍යවසායකින් බී කළා. ඒ අයගේ මේ එම්ප්ලොයබිලිටි එක එවනත මේ රැකියා නියුක්තභාවය අනිවාර්යයෙන්ම ඇති කිරීම එක අරමුණක්. අනිත් අරමුණ තමයි ඇත්තටම ඒ රැකියා නියුක්තභාවය තුළ ඒගොල්ලෝ හැසිරෙන්නේ ආයතනයක් තුළ තමන්ගේ ආයතනය තමන් අයිතිකරු අනිත් අයට රැකියා ලබා දෙනවා. ඒ වගේම මේ රටට අවශ්‍යයි අලුත් පුංචි ව්‍යාපාර. ඒ නිසා අන්නේ ව්‍යාපාර ඇති කිරීමත් මේ ව්‍යවසායකත්ව අධ්‍යයනයේ එක කර්තව්‍යයක්. හොඳයි දැන් මේ තහන්න ප්‍රසන්න. අන්තිම දේ තමයි මේකේ අපි ඇති කළ යුතුම දේ තමයි අනිවාර්යයෙන්ම develop positive can do attitude. මෙන්න මේ කාරණා තුන. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ හොඳ ධනාත්මක හැකි කියන ආකල්ප දරුවන් තුළ ගොඩනගන්න. සමාජය තුළම ගොඩනගන්න, රට තුළම ගොඩනගන්න. අවස්ථා තුනයි. හොඳට රැකියා අවස්ථා ලබා දෙන්න, හොඳට බිස්නස් ආරම්භ කරන්න, හොඳට can do attitude පෝෂණය කරන්න. මේක තමයි ව්‍යවසායකත්ව අධ්‍යයනයේ එකම බලාපොරොත්තුව. ඔව් දැන් මෙහෙම ව්‍යවසායකෙක් වුණා. හොඳ ව්‍යවසායකෙක් වෙනවා. කියන කාරණාව ඇතුලේ. ඔව්. සමහර වෙලාවල් වලදී බදු ක්‍රමයක් රටක් හැටියට බදු අය කිරීමක් සිද්ධ කරනවා යම් ව්‍යාපාර සහ රට පවත්වාගෙන යාම සඳහා නොයෙකුත් දේවල් වලදී. ඊට පස්සේ දැන් ඔන්න ව්‍යාපාර ටික කාලයක් යනකොට දැන් බදු ගෙවන්නේ නැහැ කියලා ප්‍රශ්න ඇති කරගන්නවා. ඊට පස්සේ ඔන්න නැති ප්‍රශ්නයක් ඇති කරගන්නවා. ඔව්. දැන් හොඳ ව්‍යවසායකයෙක් නම් රජය පනවා ඇති නිවැරදි බදු ක්‍රමයේ යටතට එකතු වෙන්න ඕනේද? අනිවාර්යෙන්ම ඕනේ. මොකද බදු කියලා කියන්නේ මේ රටේ ඉතාමත්ම ප්‍රබල ආදායම් මාර්ගය. අපි ඒක පැහැදිලිවම දන්නවා. හැබැයි මෙහෙම පැහැදිලි වෙනසකුත් තියෙනවා. මමත් ව්‍යාපාරයක් කරනවා. ඒ නිසා මම දන්නවා බදු අය කිරීම සඳහා කොයි වගේ ප්‍රතිපත්තියක්ද රජයක් විසින් පවත්වාගෙන යන්නේ කියලා. මට පැහැදිලිවම කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මේ කුඩා ව්‍යාපාර ප්‍රසන්න කිව්වා වගේම මේ මුල් අවදී කියන කාලෙදී ඊටාම සැලකිල්ලෙන් මේ බදු ගෙවීම් ක්‍රමවලට නතු වෙනවා. ඒ නිසා ඒ අය නිවැරදි ආකාරයට බදු දිහා දකිනවා, ඒක කරනවා. හැබැයි පැහැදිලි වෙනසක් පෙන්වන්නේ මම අහලා තියෙනවා මම එක සැරයක් සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වුණා මේ බදු අය කිරීම සම්බන්ධව අදාළ නිලධාරියෙක් සමග. ඒ නිලධාරියා මට කියනවා අපිට මේ මම නිකන් කිව්වා මේ ඇත්තටම ඔයගොල්ලෝ මේ ගෙවන අපි පස්සේම නේද මේ විදියට මේ හඹාගෙන එන්නේ. අපි කී දෙනෙක් නම් බදු ගෙවන්න නැතුව ඉන්නවද? ඒ අය ගැන ඔයගලන්ගේ තියෙන මොනවද ගත්ත පියවර? එතකොට එතුමා කියපු දේ තමයි ඒ නොගෙව ඉන්න කොටසක් ඉන්නව ඇති මිස් හැබැයි ගෙවන කොටසක් ඉන්නවනේ. ඒ අය අනිවාර්යෙන් ගෙවන ඉඳ අපි ඒගොල්ලන්ව හඹාගෙන යනවා. එහෙනම් අපි ඒගොල්ලන්ව හඹාගෙන යනවා. ඒගොල්ලෝ වෙනුවෙන් අපිට අලුතෙන් ෆයිල් ආරම්භ කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නවා. ඒගොල්ලන්ගේ සියලු තොරතුරු අපි ළඟ තියෙනවා. ඒ අතරේ අපි අන්නර මොනවද ඒගොල්ලෝ කියනනේ වැටලීම් සමුදායක් තියෙනවා කියලා. මේකේ අපි පැහැදිලිව දැක්කොත් මේ රටේ ඊටාම අපි කියන පොසත් මට්ටමේ නැත්තම් හොඳ ධනාත්මක හැකියාව තියෙන මට්ටමේ නිලධාරියෝ කීද නැත්නම් ව්‍යවසායකයෝ කියලා මට කියන්න අමාරුයි ඒ අයට. ඒ ව්‍යාපාරිකයෝ කොච්චරනම් මේ බදු දැලෙන් පැනලා යනවද? ඒ අය සමහර වෙලාවට ඇත්තටම උතන තියෙන්නේ ප්‍රසන්න සමහර ව්‍යාපාරවල උඩින් පේන ඔපේ විතරයි. යටින් ඒකේ තියෙන්නේ හපයක්. මොකද අධික ලෙස ණයතොගයක් අරගෙන ව්‍යාපාර ආරම්භ කරන සමහර ව්‍යාපාර ඒ අයටවත් දරා ගන්න බෑ ඒ අය කරන්නේ මොකද්ද කියලා. සමහරලාට මේක ඇතුලේ මට කියන්න බැරි ගොඩක් දේවලුත් තියෙනවා. ඒතකොට ඒ බලපෑමක් කළ හැක්කේ බලයක් තියෙන කෙනාට. අනේ බලයක් තියන අයගේ යම්කිසි බලපෑමක් නිසා බොහෝ වෙලාට මේ ව්‍යාපාරිකයෝ අර මට්ටමට පෙළඹිලා තියෙනවා. බදු නොගෙවන මට්ටමට පෙළඹිලා තියෙනවා. ඒකට හේතුව ඒ අය ආරක්ෂා වෙන නිසා. ඒ අය වෙනුවෙන් පියවර ගන්න පුළුවන් අය මේ බලය තුල තියෙන නිසා. එතකොට සමහර වෙලාවට අපි වගේ පුංචි ව්‍යාපාරිකයන්ට ඒම මට්ටමක් හොයාගන්න බෑ. ඒ නිසාම අර බදු නිලධාරියාගේ කතාවත් ඇත්ත. මොකද ඒ අයට සමහර වෙලාවට මේක බලපානවා ඇති. හැබැයි ඉතින් අපි ව්‍යවසායකත්වයේ තුල උගන්වනවා කෙනෙක් පුළුවන් තරම්
තමන්ගේ ව්‍යාපාරය කරන අවස්ථාවේදී මේක හදවතට දැනෙන අයුරින් අන් අයගේ පෝෂණමය තත්ත්වය ලබා දීම කියන ඒ தත්ත්වය අනුවෙන් තව මං කිව්වේ $1 එකක් හම්බ කරන්න එක පුජ්‍යලයකට එක රැකියාවක් දෙන්න අන්නේ පිරිසුදු චේතනාවෙන් ආරම්භ කළා ඉස්සරහට යන බොහෝ කුඩා ව්‍යාපාරිකයන්ට ඒ தත්ත්වය මගහරව ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ තියෙන ධනාත්මක හැඟීම නිසා. හොඳයි. එහෙමනම් දැන් ඔබට ශක්තියක් ලැබෙන්නේ නැති නේ? තව කාරණාවක් තියෙනවා. දැන් මේ අලුතෙන් විශ්වවිද්‍යාලවලට එන දරුවෝ ඉන්නවනේ. දැන් මේ කතා බහක් හිටපුවාම හිතෙන්න පුළුවන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණෙන් පස්සේ මේ විෂය හදාරන්න පුළුවන්ද කියලා. පැහැදිලිවම. එතකොට මොකද ඒ ගැන තත්ත්වය? මෙහිමයි ප්‍රසන්න. දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ කළමනාකරන විද්‍යා අධ්‍යයන පීඨයේ මේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශය කරන්නේ ලොකු මෙහෙවරක්. ඒක කවුරු කොයි විදියට පුංචියට දැක්කත් අපි දකින්නේ අපේ ජීවිතයේ තියෙන මහඟුම එකම කිව්වොත් හරි. එකම බලාපොරොත්තු. දැන් අපි කවුරුත් හැබැයි පුංචියට දැකලා නැහැ. මොකද අපි දකින්නේ මේ මහ මෙරක් වගේ. ඔව්. ඒක මහ මෙරක් වගේ වෙන්න තනියම බෑ. විශ්වවිද්‍යාලයක් ඇතුලේ තනියම අමාරුයි. සමහරවිට අපි අපේ වැටුපෙන් අපේ දරුවන්ගේ සමහර අවශ්‍යතා සපුරන්නේ. ඒකට සරලන මට්ටමක් අපිට නැහැ ඇත්තටම. මොකද දරුවන්ට ශිෂ්‍යත්ව ක්‍රමයක් අනුගමනය කරගෙන මේ අපේ දෙන මහ පොළ ශිෂ්‍යාධාරයෙන් දරුවෙකුට ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් කියන මට්ටමට ගන්න අපිට සමහරලාට ටිකක් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අනුගමනය කරන්න වෙනවා. 7-5ක්වත් නැතුව ව්‍යාපාරයක් ආරම්භ කරන කලාව අපි කියලා දෙනවා. ඒ නිසා අපිට හැකියාව තියෙන්නේ යම් කිසි පෝෂණ මට්ටමකට දරුවන්ව යොමු කරන්න. ඒ නිසාම අද ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ උපරිම වශයෙන් ඉන්නේ ඇත්තටම කතිකාචාර්යවරු 10 දෙනෙක් පමණයි. මේ 10 දෙනා අද වෙනකොට මේ උපාධිය සහිත ව්‍යවසායකින් 125කට වඩා බිහි කරලා තියෙනවා. ඒ වෙන මොකොත්ම නෙමෙයි. ඒවා අතර අද තියෙන කැපී පෙනෙනම දේ තමයි මේගොල්ලන්ගේ තියෙන නිර්මාණශීලත්වය සහ නවෝත්පාදන කියන හැකියාව. අන්න ඒක අඳුරගෙන අපි දරුවන්ට අතහිත දෙනවා. හැබැයි ඒ වුණාට සමස්ත රජයක්, සමස්ත ආයතනයක්, සමස්ත විශ්වවිද්‍යාලයක් තවත් ටිකක් මේ ගැන හිතලා මේ කියන දරුවන්ට අතහිත දෙන්න පුළුවන් නම් අපිට කොච්චර දරුවෝ ආවත් අපේ අධ්‍යනාංශය බාර ගන්නවා. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමියට. අද බොහෝම නිවැරදි කතා බහක් සිද්ධ වුණා මේ ව්‍යවසායකෙක් කියන කාරණාව සහ ඔබේ ධෛර්යය වර්ධනය කර ගැනීම ගැන. විශේෂයෙන් මේක ඉතා වැදගත් නේද? ඒතර අපේ අම්මලා තාත්තලාටත් මෙහිදී පාඩමක් ඉගෙන ගන්න පුළුවන්කම ලැබුණාය මම විශ්වාස කරනවා. මොකද ගෙදර ඉන්න පුංචි දරුවගේ ඉඳලා මේ කොහොමද ශක්තිය ධෛර්යය වර්ධනය කරන්නේ කියන කාරණාව. ඔබතුමීට බෙහෙවින් ස්තුතියි. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය HKGS රණසිංහ මැතිණියනි, අද දවසේ සාර ප්‍රභාගීර තුලින් සාරවත් කතාබහකට සම්බන්ධ වීම ගැන. දැන් මම මේ මෙතන ඉඳලා සාරවත් කියවට ඔබට ඒක දැනෙන්නේ නැත්තම් වැඩක් නැහැනේ. හැබැයි මම දන්නවා ඔබට දැනුණායි කියලා. මොකද මේවා ප්‍රායෝගික ජීවිත ඇතුලේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල්. අපි එකම එතුමිය උදාහරණ වශයෙන් උද්ගත්තේ අපේ රටේ ජීවත් වුණු සුජාත පුත්‍රයින් ගැන. ඒ නිසා ඒ අතිශය වටිනවා. එhmenan අපි තවත් දවසක මුණ ගැහෙමු. සාර ප්‍රභාගීරින් කොළඹගේ බොහොම ස්තුතියි තාක්ෂණික දායකත්වය ලබා දුන්නාට. මම ප්‍රසන්න සුවදායි කාලයක් ඔබට. ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබුමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර